අපෝ ක්‍රෙඩිට් කාඩ් එකකින්ද දන්නේ. මම ළඟදී පේමන්ට් එකකුත් කළානේ. ප්‍රශ්නයක් වෙන්නේ කොහමද? ඒකේ වල පෙනල්ටි ඉන්ට්‍රස්ට් වදිනවද? මේකෙන් ගැලවෙන්නේ කොහමද? නිකන් මගේ කාඩ් කුඩු වෙන එක විතරයි වෙන්නේ. මොකටද හොඳට තියෙන කාඩ් එක කුඩු කරගන්නේ? දැන් People's Bank Balance Transfer පහසුකම තියෙන්නේ කාඩ් එක බේරගන්න. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර අඩුම පොලි අනුපාතයට තේ මාසික වාරික වශයෙන් පහසුවෙන් ගෙවන්න. වැඩි විස්තර www.peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර මාසික වාරික වශයෙන් ගෙවන්න. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. වේලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඩිලාන් සමීර කොඩිකාර. යහපාලන රජය හම්බන්තොට වරාය විකුණා මුදල් ලබා ගත්තත් එම වරාය වෙනුවෙන් චීන එක්සිම් බැංකුවට තවදුරටත් ණය ගෙවීමට සිදු වී ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. කොරෝනා මැඩලීමේ ක්‍රියාවලියට රජය මේ වන විට රුපියල් මිලියන 70,000ක් වැය කර ඇතැයි අගමැති පවසයි. ඉදිරි අයවැය මගින් නවීන ආර්ථිකයක් ඇති කිරීමට අලුත් යෝජනා. කොවිඩ් වසංගතය හමුවේ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් 40,000ක් මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ ඇමති කියයි. තහනම නොතකා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් නිරෝධායනයට. කොවිඩ් සඳහා ප්‍රතිකාර ලැබූ අයගෙන් බහුතරය සුව වී ඇති බැවින් රෝග ලක්ෂණ ඇතනම් ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්. තරුණ ප්‍රජාවගේ නිවාස ගැටලුවට විසඳුම්. අඩු පොලි ණය පහසුකම්. ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි. මුදල් ඇමතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2020 විසර්ජන පනත් කෙටුම් පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද ආරම්භ කළේය. මෙවර පනත් කෙටුම් පත වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව ඔහු කියා සිටියේය. අතුරු සම්මත ගිනුම් 4ක් අන්තර්ගත විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රිත රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ ගිනුම් වාර්තාවක් වීම ඊට හේතුව බව අගමැතිවරයා පෙන්වා දෙයි. වෙනත් රජයන්ට වඩා වත්මන් රජය අභියෝගවලට මුහුණ දී ඇතැයි රාජපක්ෂ මහතා කීවේය. එහිදී කොවිඩ් වසංගත තත්ත්වය බරපතලම අර්බුදයයි. රජයක් ලෙස පැහැදිලි ක්‍රියාමාර්ග ගනිමින් ඊට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අගමැතිවරයා පැවසීය. මෙවන විට ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා උවදුරින් විශාල පසුබෑමකට ලක්ව තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෑතකදී නිකුත් කළ වාර්තාවකින් ලෝකයේ ප්‍රධාන ආර්ථික සියල්ලම ඍණ ආර්ථිකයක් පෙන්වා ඇතැයි සඳහන් කර තිබේ. ඉන්දියාවේ ආර්ථිකය පුරෝකථනය කෙරුණේ 10.3% ආර්ථික පසුබෑමක් ලෙසයි. ඇමරිකාවද 4.3% පසුබැසීමක් පෙන්නුම් කර ඇත. බලවත් ආර්ථිකයක් ඇති චීනයේ ආර්ථික වර්ධනය 1.9% වී ඇතැයි සඳහන් වෙයි. අනපේක්ෂිත දෙවන කොරෝනා රැල්ලේ බලපෑමෙන් මරණ සංඛ්‍යාව වැඩි වුවත් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් නැති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතිකය 0.3% වැනි අඩු අගයක් ගනී. රෝග මර්ධනය හා නිරෝධායන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත. නිදහස් සෞඛ්‍ය සේවාව එවැනි තත්ත්වයක් උදා කර ගැනීමට හේතු වී තිබේ. කොරෝනා වසංගතය කළමනාකරණයට විශාල ප්‍රයත්නයක් දරා ඇත. රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායන නියම පරීක්ෂණ හා ආශ්‍රිත සුබසාධන කටයුතු සඳහා රජය මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 70,000ක් පමණ වන බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. රෝග නිවාරණ කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාව විවිධ ප්‍රදේශ ආවරණය කරමින් 17ක් දක්වා වැඩි කර තිබේ. දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාවද දසදහසකට වැඩි අගයක් ගෙන තිබේ. එම කටයුතු සඳහා දෛනිකව වියදම රුපියල් මිලියන 50 ඉක්මවා ඇත.
දින 14ක නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්ගේ වෙනත් සුබ සාධන කටයුතු වෙනුවෙන්ද රජය මුදල් වැය කරයි. අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙයි. රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබේ. 2014දී දල දේශීය ජාතික ආදායමෙන් 70% වූ රාජ්‍ය ණය 2019 වන විට 85% දක්වා වැඩි වී තිබුණි. 2014 තුළ දළදේශීය ජාතික ආදායමෙන් 70%ක් රාජ්‍ය ණය 2019 වෙනකොට 85% දක්වා වැඩි කර තිබුණේ. එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමනාකරණය කිරීමට යයි සාධාරණීය කළ හම්බන්තොට වර දීර්ඝකාලීන බදු ක්‍රමයක් තුළ විකිණීමට අමතරවයි. එම වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1200ක මුදල එම වරායට ගනු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ. තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබුණේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා. උත්සයි විශේෂිත වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝකථනය කළේ රට විශාල ණය වුලකට ලීන් ණය සේවා රටක් වන බවයි. එම පුරෝකථන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 2020 සඳහා ගෙවීමට තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බවද එම ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි. මේ වසරේ සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4200කි. වසර 5ක කාලයක් තුළ එක විදුලි බල ව්‍යාපෘතියක්, වැව් හා ජලාශය ඉදිකිරීමක්, ජල සම්පාදන ව්‍යාපෘතියක්, දුම්රිය මාර්ගයක්, අධිවේගී මාර්ගයක්, පාලමක්, නිවාස ව්‍යාපෘතියක්, ආර්ථික කලාපයක්, දීවර වරායක් හෝ ආයෝජනයකින් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමක් සිදු වී නොමැත. යහපාලනයේ ගම්පෙරළිය ව්‍යාපෘතියෙන් බලසම්පන්න වූ දෙයක් ගමට ලැබී නැත. අපනයනය වෙනුවට ආනයනය වැඩිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඩොලර් බිලියන 8ක පමණ වෙළඳ හිඟයක් ඇති වී තිබේ. පසුගිය රජය ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මූල්‍ය කළමනාකරන වැඩපිළිවෙල මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ආනයනය මත රඳා පවතින වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනීය තත්වයට හේතු වී තිබේ. අභියෝග රැසක් මැද්දේ වුවත් උපාධිධාරීන් 60000කට වැඩි පිරිසකට රැකියා ලබා දී තිබේ. එමෙන්ම දිළුඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කර ගනිමින් රැකියා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. එයටතේ 40000කට රැකියා ලබා දී ඇත. ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය කතාව මගින් සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරන බවද අගමැතිවරයා කීවේය. විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ජනතාවට සහන ලබා දීමට රජය අසමත්ව ඇති බවයි. ජාත්‍යන්තරයේ සමග එකතු වී රජය අපහසුතාවයට පත් කිරීමට ක්‍රියා නොකරන බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවඩ් කබ්‍රාල් මහතා පැවසුවේ ඉදිරි වසරේදී රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රජය සතු බවයි. අපනයනය ඉහළ නංවා කොටස් වෙළඳපළ ගනුදෙනු ඉහළ නැංවේ. රජයේ ආර්ථික කළමනාකරන වැඩපිළිවෙල පිළිබඳ විපක්ෂය දැනුවත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කීවේය. නිදහසින් පසු වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ මේ වසරේ බවට ඔහු චෝදනා කළේය. කොවිඩ් වසංගතයට මුහුණ දී ඇති විදේශ රටවල අසරණ වූ ශ්‍රී ලාංකිකයන් 40000ක් පමණ දැන් මෙරටට ගෙන්වාගෙන ඇතැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ජාලය සමග ශ්‍රී ලංකාව එක්වීම නිමිත්තෙන් අන්තර්ජාලය හරහා පැවති රැස්වීමකදී ඇමතිවරයා මේ බව කීවේය. මෙවැනි කටයුතු මගින් සංක්‍රමණික ප්‍රජාවගේ අයිතිවාසිකම් හා යහපැවැත්මට ප්‍රමුඛතාවය ලැබෙන බව ඔහු පැවසීය. ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියන 270ක් පමණ වෙයි. එය ගෝලීය ජනගහනයෙන් 3.5කි. ඉන් 60%ක්ම ශ්‍රම සංක්‍රමණිකයන් බවට හඳුනාගෙන තිබේ. ගෙවුණු දශකයේදී මෙරට සංක්‍රමණික පිරිස දසගුණයකින් වැඩි වී ඇත. වත්මන් ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලාංකිකයෝ මිලියන 1.5ක් විදේශයන්හි සේවය කරති. ඉන් අඩකට වැඩි පිරිසක් සිටින්නේ මැද පෙරදිග කලාපයේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර මාසික වාරික වශයෙන් ගෙවන්න.
බස්නාහිර පළාතෙන් පිටතට යාම අත්හිටුවීමෙන් පසු යම් අයෙකු අද පෙරවරුවේ වෙනත් ප්‍රදේශයකට පැමිණ ඇතනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කොට ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වෙනත් පළාත්වල හෝටල්, නවාතැන්පල සහ නිවෙස්වලට බස්නාහිර පළාතෙන් කිසිවෙකු හෝ පැමිණියහොත් ළඟමැති පොලිස් ස්ථානයකට දැනුම් දිය යුතුය. ඕනෑම අයෙකුට බස්නාහිර පළාතට පැමිණිය හැකිය. එහෙත් පිටවයා හැක්කේ ලබන සඳුදාය. බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවස්ථාව ලැබෙන්නේ සෞඛ්‍ය සේවා, ජලය, විදුලිය, බලශක්ති, ඉන්ධන, ඖෂධ, ආහාර මෙවැනි අත්‍යවශ්‍ය සේවාවල කාර්ය මණ්ඩලවලට එම සේවාව සපයන වාහනයකින් පිටතට යාමට, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට ඔවුන්ගේ සේවය අවශ්‍ය කරලා තිබෙන අවස්ථාවකදී ඒ සඳහා යාමට අවස්ථාව දෙනවා. ඒ හැරෙන්නට මීට පෙර රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයේ ආයතන 112ක් සඳහා තම හැඳුනුම්පත භාවිතා කරමින් ගමන් කිරීමට අවස්ථාව තිබුණා. එය බස්නාහිර පළාතෙන් පිටවීම සඳහා අදාළ වෙන්නේ නැහැ. එම චක්‍රලේඛනයේ කරුණු අවලංගු වෙනවා. විශේෂිතම සේවාවක් සඳහා පමණයි අදාළ වෙන්නේ. ඔවුන්ගේ සේවය අවශ්‍ය කරනවා නම්, ඔවුන්ගේ සේවය සපයමින් සිටිනවා නම් ඒ අයට පමණක් ගමන් කිරීමට අවස්ථාව තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන සියලුම ස්ථානවල මාර්ග බාධක යොදා මේ සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. ඔවුන් දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. ඒ නිසා බස්නාහිර පළාත තුලම රැඳී සිටින ලෙසට අපි ඉල්ලා සිටිනවා මේ දින 4ක කාලය. කොවිඩ් රෝග ලක්ෂණ මතුවී තිබෙන රෝගීන් සිටි නම් කිසිදු බියකින් තොරව කඩිනම් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්නයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරයි. ඇතැම් අය දැඩි ලෙස අසාධ්‍ය වී රෝහල්ගත කරන විට මිය යන බවට හඳුනාගෙන තිබේ. කොවිඩ් සඳහා ප්‍රතිකාර ලැබූ අයගෙන් 95%කට වැඩි පිරිසක් සුව වී නිවෙස් බලා ගොස් ඇතැයි ඔහු ජාතික ගුවන් විදුලියේ ටොරින්ටන් මෙහෙයුම වැඩසටහනට එක්වමින් පැවසීය. දැඩි ලෙස ගිලන්ව නිවෙස්වල සිටින වැඩිහිටියන් සහ අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම සියලු දෙනාගේ වගකීම බවද ඔහු අවධාරණය කරයි. මේ මාසිත පමණ 12000කට වැඩි සංඛ්‍යාවකට මේ ආකාරයෙන් ආසාදනය වෙලා තියෙද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාවත් එක්ක බැලුවම මේක රැක බලා ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් සමහර පුද්ගලයන් එන්නේ නැතුව ඉන්නවම නෙමෙයි. සමහර පුද්ගලයන් නිවෙස්වල මිය ගියාලු. සමහර විට පිළිකා රෝගයෙන් නැත්නම් විවිධ රෝග වලින් ඇඳන් වලටම වගේ සීමා වෙච්ච කට්ටිය තමයි ඔය මිය ගිය සමහර අයවරු නිවෙස් වලින් වාර්තා වුනේ. අපි දකිනවා එහෙම ගිලන් වෙලා එකපාරටම මේ රෝගී තත්ත්වය උස්සන්නේද්දි ගිනල්ලා බැලුවම ඔවුන්ට ආසාදනය වෙලා තිබෙනවා. ඒ වගේ කට්ටියට ඒ ආකාරයෙන් යන්නේ යම්කිසි පුද්ගලයෙක්නේ එළියට ගිහිල්ලා shopping කරලා කොවිඩ් ගෙනාපු කෙනෙක් හින්දා වෙනසක් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ගිලන් වෙලා ඉන්න කට්ටියට. හැබැයි ඉතින් කිය යුත්තේ කිසිදු බයක් ඇති වෙන දෙයක් නැහැ. මෙච්චර සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වෙලත් ඔවුන්ගෙන් 95% වගේ සංඛ්‍යාවක් මේ වෙනට සම්පූර්ණයෙන්ම සුවය ලැබලා පිටත් වෙලා ගිහිල්ලා තියෙන රටක හැංගෙන්නවත් බය වෙන්නවත් කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉදිරිපත් වෙලා තවුන්ට ඒ තියෙන රෝගී තත්ත්වයෙන් ගොඩේන ආකාරයෙන් කටයුතු කිරීම පමණයි තිබෙන්නේ. ඉන්දිය ප්‍රධාන යටතේ ඉහළ ප්‍රජා බලපෑමක් ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එකොදාර්ලියගහ මන්දිරයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී සහ ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අන්තර්ජාලය ඔස්සේ කළ සාකච්ඡාවකදී දෙරට අතර දැනට පවතින ඉහළ ප්‍රජා බලපෑමක් ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා වූ ගිවිසුම් තවත් වසර 5කින් දීර්ඝ කරන බව ප්‍රකාශ කෙරුණි. ඒ අනුව ඉකුද්දා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බණ්ඩාගාර ලේකම් SR ආටිගල යන මහත්වරු අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූහ. ඉන්දිය රජයේ ප්‍රධාන වලින් ව්‍යාපෘති 64ක් මෙරට ක්‍රියාත්මක කෙරේ. රුපියල් බිලියන 20ක් ඒ සඳහා වැය කෙරේ. සෞඛ්‍ය, අධ්‍යාපන, ජල පහසුකම්, සනීප ආරක්ෂාව, කෘෂිකර්මාන්තය යන අංශ වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙරට දිස්ත්‍රික්ක 25 තුළම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණයි. ඉහළ ප්‍රජා බලපෑමක් ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රමය මෙරට සංවර්ධන අභිලාෂ සහ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කර ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබගේ වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක ශේෂයක් People's Bank ක්‍රෙඩිට් කාඩ් පතට මාරු කර අඩුම පොලි අනුපාතය යටතේ මාසික වාරික වශයෙන් පහසුවෙන් ගෙවන්න. වැඩි විස්තර peoplesbank.lk වෙබ් අඩවියෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. ඉදිරියේදී විධායක
ව්‍යවසායක සහ සියලු ශේෂ්ත්‍රවල විශාල තරුණ පිරිසකගේ නිවාස ඉල්ලුම සපුරාලීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඒ සඳහා වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලි අනුපාතිකයකින් ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනේ. ඉදිකිරීම් ඇරඹීමත් සමග ඒවාට අවශ්‍ය භාණ්ඩ සම්පාදනය මගින් රැකියා අවස්ථා රැසක් උත්පාදනය වනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී. කොවිඩ් තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් නොනැවති සියලු ක්‍රියාකාරකම් උපරිමයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථිකයටද ශක්තියක් වනු ඇතැයි එතුමා කියා සිටී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්තිය හඬ. අවධානය පිණිසයි. උඩවලවේ සිට චන්ද්‍රිකා වැව දක්වා දකුණු මහ ඇල වේල්ල මාර්ගය දැඩි ලෙස අබලන් වීම හේතුවෙන් ගොවි ජනතාව දුෂ්කරතාවට පත් වී තිබේ. එම මාර්ගයේ විශාල වලවල් පවතී. වසර 20කින් පමණ එය ප්‍රතිසංස්කරණය කර නැත. එහි දුර කිලෝමීටර් 10කි. මෙය ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන්නයි ජනතාව ඉල්ලා සිටිති. අඩුම මිලට ඔබේම තැන. ලංකා සතුස වෙතින් දැන් ආර්යකිරි සුපිරි වාසිය. ආර්යකිරි ග්‍රෑම් 400 රුපියල් 355යි. කිලෝව රුපියල් 880යි. ආර්යකිරි සුපිරි වාසිය. ලංකා සතුස වෙතින් පමණයි. ලෝක ප්‍රවෘත්ති. කොවිඩ් සඳහා එන්නතක් සොයාගත් බවට කළ හෙළිදරව්වත් සමග එම එන්නත නිපද වූ ෆයිසර් සමාගමේ කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. එම ගනුදෙනුවලින් අදාළ සමාගම එන්නත වෙළඳපළට නිකුත් කිරීමටත් පෙර ඩොලර් මිලියන 5.6ක ආදායමක් උපයාගෙන ඇත. ෆයිසර් සමාගම සමග ජර්මනියේ බයෝ එන්ටෙක් ආයතනයද මෙම එන්නත සඳහා දායක වී තිබේ. ඔවුන්ගේ කොටස් මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙවන විට එන්නතක් නිපදීම සඳහා ජාත්‍යන්තර සමාගම් අතර දැඩි තරගයක් උද්ගතව ඇත්තේ මෙලෙස තම කොටස් මිල ගණන් ඉහළ නංවා ගැනීමේ අරමුණින් බවද ඇතැම්හු කියති. ලෝකයේ කොවිඩ් ආසාදිතයන් මිලියනයකට වඩා සිටින රටවල් අතරට ඉතාලියද ඊයේ එක් විය. ඒ අනුව මිලියනයක්ම වූ ආසාදිතයන් සිටින රටවල් සංඛ්‍යාව 10කි. ඔවුන්ට පිටුපසින් මෙක්සිකෝව සහ පේරු රාජ්‍ය පසුවෙයි. එම රටවල් දෙකේද ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබේ. ඉතාලියේ රෝහල් කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරියාම නිසා අදාළ ආසාදිතයන්ගේ මෝටර් රථ තුළම ඔක්සිජන් ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇත. පවතින තත්ත්වය හමුවේ ජනතාවද විශාල බියකට පත්ව සිටී. ඇතැම් අය වසංගතය ගැන සිතමින් මානසික ව්‍යාකූලතාවයට පත්ව ඇතැයි සඳහන් වෙයි. උතුරු අත්ලාන්තික් සුළි කුණාටුවල ශක්තිය ඉහළ ගොස් ඇතැයි විද්‍යාඥයෝ කියති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඊට හේතුවයි. මීට පෙර විද්‍යාඥයින් විශ්වාස කළේ සුළි කුණාටු ඇති වූ විගස මිය යන බවයි. ඒත් ගෙවුණු වසර 50දී සුළි කුණාටුවක් රඳා පවතින කාලය විශාල ලෙස ඉහළ ගොස් ඇත. මේ වසරේදී උතුරු අත්ලාන්තික් කලාපයට ප්‍රබල චණ්ඩමාරුත 29ක් බලපා තිබේ. එය 2005 වසරේදී බලපෑ චණ්ඩමාරුත 28ක වාර්තාව අභිබවා යාමකි. 2007 වසරේදී ටෙක්සාස් හූස්ටන් ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් නගරයට ජලය ටොන් බිලියන 127ක් ඇද වැටී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් රැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ඉදිරි පස්වසරේදී දිවයින පුරා කර්මාන්තපුර 15ක් ආරම්භ කරන බව ඇමති විමල් වීරවංශ මහතා පවසයි. පොළොන්නරුවේ දිඹුලාගල වැලිකන්ද ප්‍රදේශයේ කෘෂි අගය එකතු කළ කර්මාන්තපුරයක් සඳහා එහිදී ප්‍රමුඛතාව ලැබෙන බව ඔහු කියා සිටී. මෙම නව කර්මාන්තපුරයේ ඉදිකෙරෙන්නේ දැනටත් ඇති ලක්ෂ උයන කර්මාන්තපුරයට අමතරවය. පොළොන්නරුවේ මැණික් කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන්ගේ ගැටලුවලටද ඉදිරියේදී විසඳුම් ලබා දීමට ක්‍රියා කෙරේ. ඒ අනුව ඉදිරියේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශවලින් හඳුනා ගන්නා මැණික් නිදි සඳහා
නිසි නීතිමය ක්‍රමවේද යටතේ මැණික් ගැරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. ගෙදරක වැඩිපුර කාමරයක් හදන්නේ ගෙදර අයටම නෙවෙයි. වාහනයක් ගන්නකොට කට්ටියක් එක්ක යන්න පුළුවන්ද කියලායි තාත්තලා හිතන්නේ. උදේ බත් එක බඳිනකොටත් අම්මලා අනිවාර්යෙන් අහනවා අද කී දෙනෙක් විතර ඉන්නේද පුතේ? අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනව නේද? අපි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ගන්නෙත් අපිටම විතරක් නෙවෙයි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සුපර් කියන්නේ නිකන් නෙවෙයි. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන එළි දැක්වේ. ඒ අනුව ප්‍රථම ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 3 වෙනිදා සිට ජොහැනස්බර්ග්හිදී පැවැත්වේ. දෙසැම්බර් 20 වෙනිදා සිට 3 දින පුහුණු තරගයක්ද පැවැත්වේ. ශ්‍රී ලංකා පිලේ මෙම සංචාරයට අදාළව හෙට සිට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණු කඳවුරක් සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා පිල දෙසැම්බර් 17 වෙනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යයි. ඉන්දියා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී පැවැත්වෙන 2020 තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු පිල විශේෂයෙන් නිර්මාණය කළ ස්වදේශික කමිසවලින් සැරසීමට සූදානම් වේ. එය ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ගේ භූමිකාව ක්‍රීඩාව මගින් ලොවට ගෙන යාම අරමුණු කරගෙන ඇත. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඊයේ මෙම සැලසුම එළි දැක්වීය. මෙහි නිෂ්පාදකින් වන්නේ එරට සමාගමක් හා ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු වන නැන්දා ෆියෝනා සහ කොට්නි හේගන්ය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජපානයට අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් කටුනායක අපනයන ප්‍රවර්ධන කලාපයේදී ඊයේ ආරම්භ කෙරිණි. ඉවතලන පරිගණක රූපවාහිනී යන්ත්‍ර ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් ඊට ඇතුළත්ව තිබිණි. පළමු අදිරේදී ටොන් 3ක ප්‍රමාණයක් අපනයනය කෙරුණි. කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක් මෙම අපද්‍රව්‍ය තොගය එකතු කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරි ඇවිල්ලා. තව 60000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහන්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මේ වසරේ ලෝක තෙල් ඉල්ලුම බැරල් මිලියන 9.8කින් පහත වැටි ඇතැයි ඔපෙක් සංවිධානය පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් තෙල් සඳහා ඉල්ලුම පහත වැටී ඇත. ප්‍රවාහන හා කාර්මික සේවාවලටද අහිතකර බලපෑමක් එල්ල වී ඇත. වඩාත්ම අහිතකර ප්‍රතිඵල ඇති වී ඇත්තේ තෙල් ප්‍රවාහන කරන නෞකා සඳහායි. එමෙන්ම ඇමරිකානු ආර්ථිකය 3.6කින් හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් තෙල් සඳහා ඉල්ලුම තවත් පහත වැටෙනු ඇත. කෙසේ වෙතත් චීන ආර්ථිකය මෙම වසරේදී මෙන්ම ලබන වසරේදීද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රීවීල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. අද පස්වරුවේදී බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රධාන ලෙස දිස්ත්‍රික්ක 13කට එය බලපානු ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවලත් වැසි ඇතිවිය හැක. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු හා වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද හටගනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. යහපාලන රජය හම්බන්තොට වරාය විකුණා මුදල් ලබා ගත්තත් එම වරාය වෙනුවෙන් චීන එක්සිම් බැංකුවට තවදුරටත් ණය ගෙවීමට සිදුවී ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. කොරෝනා මැඩලීමේ ක්‍රියාවලියට රජය මේ වන විට රුපියල් මිලියන 70,000ක් වැය කර ඇතැයි අගමැති පවසයි. ඉදිරි අයවැය මගින් නවීන ආර්ථිකයක් ඇති කිරීමට අලුත් යෝජනා. කොවිඩ් වසංගතය හමුවේ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් 40,000ක් මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ ඇමති කියයි. තහනම නොතකා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් නිරෝධායනයට. කොවිඩ් සඳහා ප්‍රතිකාර ලැබූ අයගෙන් බහුතරය සුව වී ඇති බැවින් රෝග ලක්ෂණ ඇතනම් ප්‍රතිකාර සඳහා යොමු වන්නයි යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්. තරුණ ප්‍රජාවගේ නිවාස ගැටලුවට විසඳුම්. අඩු පොලි ණය පහසුකම්. ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවයි. ප්‍රවෘත්ති සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.